මූලාසනයේ ඔබවන උඩතඹවිත ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය ගෞරවනීය අපගේ පින්වත් කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි වැඩම කොට වදාළ පින්වත් පොඩි ස්වාමීන් වහන්සේලා දෙපළකින් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න සදහවත් කාරුණික පින්වතුනි පින්වතියනි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අපිට දේශනා කරපු ධර්මයක් නිසාමයි පින්වතුනි අපි අද මේ විදිහට සිල් ගුණ දම් පුරාගෙන පිරිසජ්ජායනා කරගෙන මහා සංඝරත්නයන් ආශිර්වාද ලබාගෙන අපගේ මේ ජීවිත අර්ථවත් කරගන්නට යෙදුනේ ඒ අමාමෑණී බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වූ නිසාමයි. නැතිනම් පින්වතුනි අපි ඔක්කොම ඉබාගාති යන තිරිසන් සතුන් හා සමානයි. ඔබ හිතලා බලන්න පින්වතුනි බුදු කෙනෙක්ගේ ධර්මයක් අපිට හම්බුනේ නැත්තම් අපි තිරිසනුයි කිසිම වෙනසක් නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කන්න බොන්නයි පැටව හදන්නයි නිදියන්නයි. මනුස්ස අපිත් කරන්නේ මෙච්චර දුක් මහන්සි වුණේ ඔබ ඒ ටිකටද නැද්ද? ඔබත් පින්නතුනි මෙච්චර දුක් විඳින්නේ කන්න බොන්නයි දරුවෝ හදන්නයි නිදියන්නයි නෙමෙයිද? පින්නතුනි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අපිට ධර්මයක් දේශනා කරන්නේ අපිව මේ සංසාර දුකින් ඈතර කරවන්නේ. ඒ නිසා තමයි පින්නතුනි අපි බුදු කෙනෙක් සරණ ගියේ. ඔබත් මමත්. බුදු පියාණන් වහන්සේ නමක් සරණ ගිය පමණින් පින්නතුනි අපි බුදුන්ගේ ශ්‍රාවකෙක් වෙනවද? බුදු පියාණන් වහන්සේට මල් පූජා කළ පමණින් අපි බුදුන්ගේ ශ්‍රාවකෙක් වෙනවද? අපි බුදු පියාණන් වහන්සේට පහන් පත්තු කළ පමණින් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවද? එහෙම වෙන්නේ නෑ පින්වතුනි. අද කොට දෙනෙක් එහෙම පොදුවේ හිතලා බලන්න. ඔක්කොටම ධර්මයේ වැරදිලා. උපැන්න සාධිකෙන්ම බෞද්ධ වුණා. ඒ නිසා බුදුන් සරණ ගියේ. පින්නතුනි අපේ බුදු පියාණන් වහන්සේ හිතලා බලන්න. අපි වෙනුවෙන් අපේ දෙමව්පියෝ ඇස් දන් දීලා තියෙනවද? හිස දන් දීලා තියෙනවද? දරුවෝ දන් දීලා තියෙනවද? පින්නතුනි අපේ බුදු පියාණන් වහන්සේ ඇස් දන් දුන්නේ, වකුගඩු දන් දුන්නේ, ජීවිතය දන් දුන්නේ, දරුවෝ දන් දුන්නේ. ඔබ මම වෙනුවෙන්ද නැද්ද? පින්නතුනි එහෙම දුක් විඳලා එදා දීපංකර බෝධි මූලයේ සංසාර දුකින් එතර වෙන්න තියෙද්දි තවත් දුක් විඳගෙන බුදු වුණේ ඔබයි මමයි ඊතර කරන්න මිසක් සරණ ගිහින් තැනක නතර වෙන්න නෙවෙයි පින්නතුනි. අපි දුකකින් නැත මුදවන්න. අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොඩ දෙනෙකුට දුක මොකක්ද කියලා දන්නේ නැහැ. මට විනාඩි 15ක විතර පුංචි කාලයක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ආරාධනා කරා. ඒ කාලේදී අපි කෙටියෙන් චුට්ටක් විග්‍රහ කරගමු. තථාගත සත්‍ය බුද්ධ වචනේ තුලින් අපේ අර්ථකථන නෙවෙයි. අපි බුද්ධ නෙවෙයිනේ. අපි බුදු පියාණන් කිව්වේ මොකද කියලා බලන්න. පින්නතුනි මොකද්ද දුක කියන්නේ? අපිට අද දුක කියලා හම්බ වෙලා තියෙන්නේ පින්නතුනි
ජරාවටපත් වෙන එක, වයසට යන එක, කිස්රවුල් පැහෙන එක, දත් වැටෙන එක, ඇස් නොපෙනෙන එක, කරදර බාධා කියන ලෙඩ රෝග හැදෙන මනාපදී සිද්ධ නොවන ඕක නේද අපිට දුක කියලා හම්බ වෙලා තියෙන්නේ. පින්නතුනි, ඔය දුක දේශනා කරන්න නෙවෙයි පින්නතුනි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඕක ක්‍රිස්තියානි එක්කෙනාට තේරෙන්නේ නැද්ද? එයා වයසට යනකොට ෂෝක් වයසට යනවා කියලා සතුටු වෙනවද? එයාගේ දත් ගන්නකොට හරි සතුටුයි දත් වෙනවා කියලා එහෙම හිතනවද? ඉතින් ඒක එයාටත් තේරෙනවනේ. එයා බුදුන් සරණ ගිහින්ද? පින්නතුනි, ඔය දුකක් කියන්නේ නෙවෙයි බුදු කෙනෙක් පහළ වුණේ. ඔය දුක බුදු පියාණන් වහන්සේටත් උරුමයි. බුදු පියාණන් වහන්සේ වයෝ වෘද්ධ වුනේ නැද්ද? වයසට ගියේ නැද්ද? මරණය කරා ගියේ නැද්ද? පිරිනුවන් පෑවේ නැද්ද? පින්නතුනි, ඕක උපන්න සියලු සත්වයාට උරුම දුක. අපි දන්නේ ওই දුක විතරයි. මොකද්ද පින්නතුනි මේ දුක කියන්නේ? කොයි දුකෙන් එතර වෙන්නද අපි බුදුන් සරණ ගියේ? අපි ඒක චුට්ටක් ඉස්මතු කරගමු. පින්නතුනි, සංසාර දුකකින් එතර වෙන්නයි අපි බුදුන් සරණ ගියේ. මොකද්ද පින්නතුනි සංසාරේ දුක කියන්නේ? සංසාරේ දුගතියකට වැටෙන්නේ ඇයි? අද ගොඩ දිනෙක හිතනවා සංසාරේ දුගතියකට වැටෙන්නේ නැහැ සිල්පද කැඩුනේ නැති වුනහම කියලා. ප්‍රාණඝාතය කරන්නේ නැහැ අපි. අනුන්ගේ දේවල් ගන්නෙ නැහැ අපි. කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ අපි. බොරු කියන්නේ නැහැ අපි. කාටවත් කරදර කරන්නේ නැහැ අපි. ඒ නිසා අපිට දුගතිය නැහැ. එතනද නැද්ද අපි? පින්නතුනි, සිල්පද බිඳුනත් නැතත් දුගතිය උරුමයි ක්ලේශ ධර්මයන් වලට. අපි සිල්පද ටික බිඳින්නේ නැත්තම් අපි හිතන් ඉන්නවා අපිට සුගතිය හරි කියලා. අපි සනස ගන්න හරියක් දාගන්න. බුදු කෙනෙක් එහෙම කියන්නේ නෑ පින්නතුනි. අවිද්‍යා නීවරණ සත්තානං තණ්හා සංයෝජන සන්දාවිතං සංසවිතා. අවිද්‍යාවත් තණ්හාවත් ක්ලේශ ධර්මයන් නිසායි සත්වයා සංසාර ගමනේ දුගතියට වැටි වැටි දුක් විඳින්නේ. කොහොමද පින්නතුනි මේ දුක සකස් වෙන්නේ? පින්නතුනි, ඔබ 6-4 තේරුණ දායින්දා මේ බණහන මේ මොහොත දක්වා ඔබ ජීවත් වෙනවා කියලා මොකක්ද කළේ? ඔය ඇස් දෙකට ප්‍රියමනාප රූප බලපු එකද නැද්ද? ඒ වලින් අවශ්‍ය රූප අවශ්‍ය දේවල් බඩු භාණ්ඩ වශයෙන් මිනිස්සු පුද්ගලයෝ හැටියට ලං කරගත්තු එකද නැද්ද කරේ? ඔය ටික කරන්න නෙවෙයිද රැකී ආරක්ෂා කරේ ඉගෙන ගත්තේ? මේ බණහන මේ මොහොත දක්වා හැම දෙයක්ම කරේ. දිවට මනාප රස විඳින්නද නැද්ද ඔබ ඔච්චර මෙතෙක් කල් දුක් විඳේ? ඔය කය පහසෙන් පිනවන්න, ඔය ශරීරය පහසෙන් පිනවන්නද නැද්ද? ඔබට මනාප විදියට ප්‍රිය විදියට පිනවන්නද නැද්ද ඔබ? 6-4 තේරුණ 10 ඉඳන් ඉගෙනගෙන රැකී ආරක්ෂා කරගෙන දුක් විඳේ. සිතට මනාප අරමුණු අරන් ඒ අරමුණු ඉෂ්ට කරගෙන මම සතුටු වෙන්නද නැද්ද ඔබ ඔච්චර දුක් විඳින්නේ? ජීවත් වෙනවා කියලා ඔබ කරේ ওই ටික විතරද නැද්ද? කොයි මෙහා එකක් හරි අඩු කරන්නත් බැහැ, වැඩි කරන්නත්. ওই ටිකද නැද්ද කරේ? ඇහැ පිනෙව්වා, දිව පිනෙව්වා, කය පිනෙව්වා, හිත පිනෙව්වා. කොච්චර දුක් විඳලා ඇද්ද? දාඩියයි කියනකොට නෑවුවා, බඩගිනින් කියනකොට කැවුවා, අසනීපයි කියනකොට ඇඳුව කර එල්ල ගත්තා ගෙනිච්චා. නේ? විටමින් කියනකොට ඒවා කොච්චර කරාද? මේ බණහන මේ මොහොත දක්වා ඔබ ජීවත් වෙන අප්‍රමාදී දුක් විඳේ
ව්‍යාපාර කරේ ඉගෙන ගත්තේ හැම නිමේෂයකම කල්පනා කරලා විහිසිලා අප්‍රමාද දුක් විඳේ ඔය ටික පිනවන්නද නැද්ද? ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි හිතයි. ඔය ටික පිනවන්නද නැද්ද? ගැඹුරු නෙවෙයි, ගැඹුරු කාරණා බොහොම සරලව විස්තර කරනවා. මම ඔබෙන් අහනවා මෙච්චර කල් පිනවල ඔබේ එකක් හරි දැන් පිනවිලාද? ඔබ ඔබෙන් අහන්න. පිනතුනේ කොහෙද දුවන්නේ? මොකද කරන්නේ? මේ බණ ඉවර වෙලා නැකිටලා මැරෙනකොළුත් ඔබයි ඔය හය පිනවන්නේ නේද දුවන්නේ? මට පේන්නේ ඔබ මිරිඟුවක් පස්සේ යන මොයත්තු මොදෙන්න වගේ පින්නතුනි. ජීවිතයේ දිනුන්ද පරාදද? ඔබ ඔබින් මහන්න. ඔච්චර පෝෂණය කරලා ඔබේ දැන් ඉන්නේ ඇස් පේනවද අඩු වෙනවද? තරුණ වෙනවද මහලු වෙනවද? අද ගොඩ දෙනෙක් කැමති නෑ තමන් ඉන්න රාමුව දකින්නට. ඉන්න රාමුව නැති කෙනා සංසාර දුකෙන් එතර වෙන්නේ නෑ පින්නතුනි. තමාගේ පැත්ත බලන්න, ඔබ ඔබේ පැත්ත බලන්න. හිතලා බලන්න. ඉන්නතුනි ඔබ කැවුවා, බෙවුවා, නෑවුවා කරා. මෙච්චර කරලා ඔබ ලං වෙලා තියෙන්නේ මරණය කරාද නැද්ද? අපි කනවා බොනවා. සංගරත්නයක් කනවා බොනවා. බේත් හැබැයි අපි ඔබ වගේ වෙනස් ආකල්පවලින් දිවිලයි වළඳ සිල්පද රැකගෙන ඔබ තුල තියෙන කාරණා සංගරත්නේ නෑ. නේවමදාය, නමණ්ඩනාය, නවිභූෂනාය. යාවදී විමස්ස කායස්ස තිතියා. කය පිනවන්නේ, කය ශක්ති සම්පන්න කරන්න නෙවෙයි. ලස්සන වෙන්න නෙවෙයි, තරුණ වෙන්න නෙවෙයි. බ්‍රහ්මචර්යානුග්‍රහය. බුදුසසුනේ පිළිවෙත් මඟ ගමන් කරන්න. වැඩක් නෑ පින්නතුනි ඕක කරලා. ඔය දේ කරලා වැඩක් නෑ. නැත්තම් අපි මේ සිවුර තියලා එනවා පින්නතුනි ඔය පැත්තට. ඕක කරලා වැඩක් නෑ. කොහෙද ඔබ මෙච්චර කල් ජීුවේ? ආපස්සට එල්ලපන්. දුවපු තැනක් නෑ. යන්නේ කොහෙද? පින්නතුනි දුගතියකට වැටෙන්නේ සිල්පද බිඳුනහමම නෙවෙයි. අකුසල් ක්ලේශ ධර්මයන් නිසායි දුගතියකට වැටෙන්නේ. අකුසල් කියන්නේ මොනවද? ඔබ 6-4 තීර්ණ දා ඉඳන් මනාප රූප ඇහැට දකින්නකොට අනිත්‍ය සංඥාව වඩන්න සතර සතිපට්ඨානය වඩලද නෑනේ. එහෙනම් තියෙන රූප පේනකොට රූප තියෙන බවත් පේනවා. තියෙන රූපය දකින්න මමෙක් ඉන්න බවත් ඔබට හම්බ වෙනවා. මට රූප පේන බවත් හම්බ වෙනවා. ඒ රූපය හොඳයි කියලා හෝ හොඳ නෑ කියලා හෝ ඔබ හිතන්නේ මේ දොර හොඳයි කියලා ඔබ වෙනම හිතන්නේ. දකින්නකොට චේතනාව පහළ වෙලා ඉවරයි. දොර තියෙන බවත් දන්නවා. පින්නතුනි මේ කාරණාව ඇහැට දකින්න රූප වලින් ඔබට රැස් වෙන්නේ කුසල්ද? බඩමුට්ටු යාන වාහන ගේ දොර ඇහැට මේ මොහොතේ භික්ෂුන් වහන්සේ පේනවා. ටීවී එක පේනවා, දික්ටි පේනවා, උදාහරණකිනුත් එක්ක ගේ දොර පේනවා, වාජන පේනවා. මේ රූප පෙනෙති ඔබට කුසල්ද ඇති වෙන්නේ? අකුසල් පින්නතුනි. ඔබට දිවට රස දැනෙනකොට කුසල්ද අකුසල්ද? දිවට රස දැනෙද්දි පින් සිද්ධ වෙනවා. කුසල් නෙවෙයි නම් අකුසල්ද කියලා ආය අමුතුවෙන් ඕනම දෙයක දෙපැත්තයි. උඩ නැත්තම් යට, ඇතුළ නැත්තම් පිට. කුසල් නැත්තම් අකුසල්. බුද්ධ දේශනාවේ කතා කරන්නේ. කයට පහස දැනෙනකොට පින්ද
කුසල්ද අකුසල්ද? අකුසල්. සිතට අරමුණු වෙනකොට සිල්පද බිඳිනේව නෙවෙයි. යන්න ඕනේ, කන්න ඕනේ, බොන්න ඕනේ, රැකියාවට යන්න, හෙට මෙහෙම කරන්න, ඉදිරියට මෙහෙම කරන්න ඕනේ, ගේ හදන්න ඕනේ, මේවා කරන්න ඕනේ, මේ වැඩ මේ අරමුණු ඈ. මේ නරක මුකුත් නෙවෙයි, මේ හොඳ අරමුණු, හොඳ රූප. ප්‍රියමනාප පිරිසුදු කෑම. පිරිසුදු මුදල්. ඔබ දුක්ඛ හදාගත්ත මුදල් ඇල්ලුවේ ඒව දැක්කේ. ඔබ දුක්මාසලා හම්බ කරපු ඒ මුදලින් ගත්ත ආහාරවල රස විඳිතිය. ඔබ මහන්සියලා දුක් විඳලා හම්බ කරලා ඔබ කය පහස විඳිති. සිතට අරමුණු. ඔබ පිරිසුදු අරමුණු ගත්තී අරමුණ කොච්චර පිරිසුදු වුණත් පින්ද කුසල්ද අකුසල්ද? අකුසල්නේ. ඔබට 6-4 තේරුණ දවසේ ඉඳන් මේ බණ අහන මේ මොහොත දක්වා ඔබ ඇහෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, කයෙන් පහස විඳලා, මනසෙන් අරමුණු වරන් රැස් කරගෙන තියෙන්නේ වැඩිපුරම කුසල්ද අකුසල්ද? අකුසල්නේ. කොච්චර රූප දැකලා ඇද්ද? මේ සාමාන්‍ය දේවල්, නරක රූප නෙවෙයි. මේ තියෙන අපිට මේ පොදුවේ මේ හැමදේම. සතර සතිපට්ඨානිය වැඩුවේ නෑ, විදර්ශනාව වැඩුවේ නෑ, අනිත්‍ය සංඥා පිළිටන්න බෑ. හිතලා 6-4 තේරුම දවසේ ඉඳන් මේ මොහොත වෙනකොට ඔබ එක්ෂණික භවයේ කොච්චර හදලා ඇද්ද? මොකක්ද එක්ෂණික භවය කියන්නේ? මේ මොහොතේ භවය හදනවා. ඔබට මාව පේන්නේ පටිච්ච සමුප්පාදයක් හැටියට නෙවෙයි, භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඔබ මේ මොහොතේ භවය හදනවා. ඔබට කියන එක්ෂණික භවය. මේ ටීවී එක තියෙනවනේ, තියෙන බවනේ පේන්නේ. මේ මොහොතේ එක්ෂණික භවය හදනවා. පැවැත්ම හදනවා. ගැඹුරු කාරණාව සරලව කතා කරනවා. පින්නතුලියන කොච්චර යොදුන් ගණන්, කල්ප ගණන් දුරට තමන්ගේ භවය හදාගෙන ඇද්ද? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි, යම් පුජ්‍යලයක් මරණයට පත් වෙනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරා වගේ ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම ලෙසින් කර්ම නිමිත්ත, ගති නිමිත්ත කර්මයේ වශයෙන් අවසාන චුතිසිත සකස් වෙන්නේ තමා උපන් දාපටන් මරණාසන්න චුතිසිත සකස් වෙනතුරු රැස් කරගත් බලවත්ම කුසල් හා අකුසල්ය. ඔබ දැන් ඔබගේ බලවත් කුසල්ද අකුසල්ද? බුදු පියාණන් මෙතන අඩපෙරිකර පූජා කරපුව කතා කරන්නේ නැහැ. පින්කම් කරපුව කතා කරන්නේ නැහැ. බලවත් අකුසල් නේද? අකුසල් බලවත් කෙනාට සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ දුගතිය ඒකාන්ත කරනවා. මං අහන්නේ ඔබෙන් මැරිලා කොහෙද යන්නේ දැන්? ඔබ ඔබෙන් අහන්න. මට උත්තරේ බා. සංසාරේ අනාථද නාථද? මගේ අම්මට කියන්නේ මේ ටික. සංසාරේ ඔබ අනාථද නාථද? අපි දුක් මහන්සියලා හම්බ කරා, මිල මුදල් හම්බ කරා, ව්‍යාපාර කරා, හැම දෙයක්ම පියෝ කරගත්තා. අපිට සමාජයෙන් හම්බුණා මොකුත් ලැබුණා. අපි මේ තුල සතුටු වෙවි ජීවත් වෙන. ඒ සතුට අකුසල් කෙලෙස් පින්නතුනි. කොහෙද මැරිලා යන්නේ? පින්නතුනි. ඔන්න ඔය දුකින් එතර වෙන්නයි බුදුන් සරණ යායුත්තේ. අද අපි බුදුන් සරණ යන්නේ අසනීපයක් සුව කරගන්න, ගෙට මුල් ගල තියන්න, පුංචි ළමයට අකුරු කියන්න. බුදු පියාණන් වහන්සේ පව් පින්නතුනි. මෙච්චර දුකක් විඳලා සාරා සංකේ කල්පලක්ෂයක් පිළුම් පුළන. ඔහු මෙව්වා කරන්නද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ? අර දුකෙන් මිදෙන්න පින්නතුනි. හරි කනගාටුයි. අද
සිව්වන පිරිසම ගොඩ දෙනෙක්. පින්නතුනි ඇයි මේ හැරිලා බලන්න ආපසු කොහෙද මේ දිව්වේ? දැන් බලද්දි දුවපු දිවිල්ලකුත් නැහැ. මැරිලා යන්න තැනකුත් නැහැ. පින්නතුනි මිනිසෙක් මරණයටපත් වෙලා බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලබන්න නම් පළවෙනි ධානය හරි වඩන්න. ඔබ සතර සතිපට්ඨානෙ වැඩුවද? මම දන්නේ නැහැ ධර්මයට කොච්චර නැඹුරුද කියලා. සතර සතිපට්ඨානෙ වැඩුවද? විදර්ශනා වඩන්න දන්නවද? ධාන වැඩුවද? වැඩුවේ නැත්නම් බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය නැහැ. තමාතුලින් දකින්න. ඔන්න මට බ්‍රහ්ම ලෝකිනුත් මාව අයින් වුණා. දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබන්න නම් මරණානුස්සතිය භාවනාව තුළ සතර සතිපට්ඨානයේ මරණානුස්සතිය තුළ සිහිය පිහිටවලා මරණාසන්න මොහොතේ මරණයම කමඨාණක් කරගෙන අවසාන චිත්තයම කමඨාණක් කරගෙන මරණානුස්සතිය වඩන්න ඔබ භාවනාව වඩලා පුරුදු කරාද? නැත්තම් දිව්‍ය ලෝකෙත් නෑ. තව එකයි ඉතුරු. මනුස්ස ලෝකෙ. මනුස්ස ලෝකෙට ඉස්සෙල්ලා අපි කතා කරා. ආයිතාන්නේ කොයිද යන්නේ මැරිලා? මට උත්තරේ පාවෝ බිමාන. සමනේනවා, බ්‍රාහ්මනේනවා, දේවේනවා, මාරේනවා, කේන ජීවා ලෝකස්මි. ජරා ධම්මං ජරානතීතෝ අභිඤ්ඤං පච්ච වික්ඛිතබ්බං. මාරේක් වේවා, බ්‍රහ්මේක් වේවා, දෙවියෙක් වේවා, මිනිසෙක් වේවා, සියලු සත්වයාම මරණයටපත් වෙනවා. ඒවං භාවි ඒවං ධම්මෝ. ඒ වගේ මමත් මරණයටපත් වෙනවා කියලා අභිඤ්ඤං පච්ච වික්ඛිතබ්බං නිතර නිතර සිහිපත් කරන්න කිව්වා. වික්ෂුන් වහන්සේලාට විතර සිහිපත් කරන්න කිව්වා. ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා අභිඤ්ඤං පච්ච වික්ඛිතබ්බං. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගෘහපතියෙක් වේවා නිතර නිතර සිහි. අපිට මරණය ගැන සිහි කරන්න අපිට අවසාන මොහොත වෙන්න ඕනේ. පින්නතුනි බුදු කෙනෙක් සරණ යන්න ඕන ඔතනින් මිදෙන්න. අද ලෝකෙම මේව වැඩක් නෑ පින්නතුනි දුන්න දෙවිල්ල. නැත්තම් අපි මේ ලොකු ස්වාමීන් වහන්සේලා අපි අටපාස් නෙවෙයි, කන්න නැතුව නෙවෙයි, දෙමව්පියෝ නැතුව නෙවෙයි, ගේ දොර නැතුව නෙවෙයි, ඉඩ කඩක් නැතුව නෙවෙයි, ජොබ් කරේ නැතුව නෙවෙයි. පින්නතුනි ඔක්කොම දාලා වැඩක් නෑ. අපේ අම්මලා දැක්කාමම ඔච්චර අපි වෙනුවෙන් කරලා ඔක්කොම හම්බ කරලා අද කොන්ද බන්නේ පුතේ. බෙහෙත් නෙවෙයි මට ඇදෙනවා. සල්ලි තිබුණට හොඳ වෙන්නේ නැහැ ඔය බෙහෙත් අසනීපේ. පින්නතුනි මටත් ඒ වගේ කියලා දැක්කා. අපි මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම ඒ නිසා පැවිදි වුණා. ඔබට කියන්නේ පැවිදි වෙන්න නෙවෙයි. පින්නතුනි ඔය ජීවිතේ ඔබට දැන් වැටහුණා පුංචි කාරණාවකින් හරි කොහොටද මට මැරිලා යන්න තියෙන්නේ? අප්‍රමාදී විය යුතුද නැද්ද? ඔබම තීරණය කරන්න. ඔබම තීරණය කරන්න. පින්නතුනි අපාය කියනකොට දුගතිය කියනකොට අපිට මතක් වෙන්නේ අර පුංචි කාලේ ආපු කටු ඉඹුල් ගස් ඔහොම එකක් විතරයි. නේද? පින්නතුනි මැරෙන කෙනා යන්නේ. බුදු පියාණන් වහන්සේ පින්නතුනි එක අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේට සප්ත මහා සාගරයට ඇඟිල්ල තියලා ඇඟිල්ලට වතුර ටිකක් අරන් කියනවා ආනන්ද
මේ ලෝකේ සියලු සත්වයා මරණයටපත් වෙනකොට අපි හිතමු එක මොහොතේ මරණය. මරණයටපත් වෙනකොට ඒ අයගේ ධර්මය අවබෝධ කරගෙන දහම් මගට හරි යොමු නොවුන කෙනෙක් නොවුන සියලු කෙනා විඳින්න ඉතුරු දුක් ප්‍රමාණය මහ සප්ත මහා සාගරය වගේ වතුර ප්‍රමාණයක්. එයා විඳලා ඉවර දුක් ප්‍රමාණය ඇඟිල්ලට ආව වතුර ටික පමණ කියනවා. පින්නතුනේ ඔබ තුලින් දකින්න. ධර්මයේ කියන්නේ වෙන කෙනෙකුට ගලපන්න නෙවෙයි. හැබැයි සතර සතිපට්ඨානේ වඩලා ධ්‍යාන වඩලා මග වඩලා ඒකේන හිත උනක් මැරෙන්න බයද නැද්ද? එයාට විඳින්න තියෙන ඇඟිලි දුක් ප්‍රමාණයක් පමණයි. එතෙන්ට අප්‍රමාදී වෙන්නේ. බැරි නෑ. බුද්ධ දේශනාව සත්‍යයි, ධර්මයේ සම්දිත්තිකයි. අප්‍රමාදී වෙන්නේ. නිරගෝ පස්සේ දුවන එක නතර කරන්න. පැවිදි වෙන්න නෙවෙයි මේ කියන්නේ. නොනක්කාරකමේ කොච්චර දේවල් ගොඩ නැගුවද, හැදුවද, වැඩුවද කරාද මේ මොකුත් ඔබත් එක්ක ඉන්නේ නෑ. මේවා නතර කරන්න නෙවෙයි මේ පැත්තට යොමු වෙලා බලන්න. දාන සීල භාවනාවල යෙදෙන්න මේ ධර්මයේ කොහොමද අවබෝධ කරගන්න අඩු ගන්න මරණාසන්න මොහොතේ චුතිසිතවත් සකස් කරගන්නේ කොහොමද කියන එකටවත් අප්‍රම වෙන්නේ නැත්තම් පින්නනේ දැම්ම ඔබ ලියා ගන්න මට දුගතිය ඒකාන්තයි මේක බුද්ධ දේශනාව. එතකොට ඉතින් එහෙනම් ඔක්කොම මැරිලා වොහොම සතර මහා පාය යනවා මෙච්චර කොහොමද ජනගහණය වෙන්නේ කියලා නේද? අද එහෙමත් තර්කයට එනවනේ බුද්ධ වචන කොටදනේ නේ? අපි ඒකත් විග්‍රහ කරගමුකෝ. ඔව්. ඉන්නතර ඔබ හිතලා බලන්න. ඔබේ වත්තේ හතරමයි මේ මිනිස්සුયો කී දෙනෙක් ඇද්ද? ගෙදර වත්තේ හතරමයි. 5 දෙනෙක් 10 දෙනෙක් ඉන්නවා කියන්නේ මිනිස්සුયો 10. ඔබේ වැසිකිලි වල උස්සලා බලන්නකෝ. තියෙන. සතර මහා පයි කී දෙනෙක් ඉන්නවද ඒක ඇතුලේ? අසුචි කන පණෝ පිළිතුරු බුදු පියාණන්සේ කියන මේ ඔක්කොම මෙතන ඉන්නේ ලක්ෂයම මිනිස්සු. මම බ්‍රහ්මයන්ගෙන් ඇහුවේ නෑ කියනවා. දෙවියන්ගෙන් ඇහුවෙත් නෑ කියනවා. වෙන කවුරුත් මට කිව්වෙත් නෑ කියනවා. සර්වඥතා ඥාණයෙන් දැකලායි මහණෙනි මම මේ කරුණාවෙන් දේශනා කරන්න කියලා. ඔක්කොම මිනිස්සු. මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබුවලු. කාමයට ලොල්ව ඇහැ පිනව කන පිනව දිව පිනව කාමයේ භුක්ති විඳින්න ජීවත් වුණා. ඒ අතරේ පින්කමුත් කරාලු. හැබැයි බලවත් වෙන්නේ අකුසල. කල්ප ගණන්. දැන් ඔබට ජනගහනේ ප්‍රශ්නේ ඉන්නේ නෑනේ. ඔය එක උපමාව. තව ඔබට නොපෙනෙන പ്രേත ජීවිය. අපිට නොපෙනෙන මෙතනම പ്രേතෝ කී දෙනෙක් ඇත. දුක්ඛතා සූත්‍රය බුදු දහම විග්‍රහ කරනවා. අපිට පෙවුනොත් අපි අඩුයි. අපිට යන්න ඉඩමයි. අපේ ඇස් දෙකට පේනවා. බුදු දහම විග්‍රහ. කවුද ඔක්කොම මිනිස්සු පිළිගන්නේ? ඔන්න ඔය දුක දැකලා ඔය දුකෙන් මිදෙන්නයි බුදුන් සරණ යන්නේ. අපි බුදුන් සරණ ගියේ ඕකටද ඔබම බලන්න. පිළිතුරු 84000ක් වේර විහාර හදපු ධර්මාශෝක රජතුමාට චුතිසිත වැරදුනා. මේ ලෝකෙ විචිත්‍රවත්ම පින්කම් කරපු මල්ලිකා දේවියට චුතිසිත වැරදුනා. ඔබ තුලින් බලන්න ඔබට කවර කතාවද? මම මේකයි කිය මට දැක්කම හරි කනගාටුයි. එරිකෝ පස්සේ නොයති. ඔබ ලෝකයේ දියුණු කෙනෙක් වෙන්නේ. මට නම් ඔබ දැක්කම පුදුම කනගාටුයි. ලෝකයේ ඔබ උසස් තැනදී. අපි භික්ෂුන් වහන්සේලා පිළිතුරු. අපි දකින්න කෝණේ ඔබ හිතන හැබැයි මෙතන භික්ෂුන් වහන්සේලා කියන්නේ පොදුවේ ඔක්කොම හිතන්න එපා. අද භික්ෂුන් වහන්සේලා කියපුව කතා කරන්න බෑ. භික්ෂුත්වේ නැති කරලා තියෙනවා. එහෙම නෙවෙයි මේ ඉන්න භික්ෂුන් වහන්සේලා විතරයි මම මෙතන කතා කරන්නේ. දැන් මෙතන කාටවත් චෝදනාවකුත් නෙවෙයි.
බුදු පියාණන්සේ හදවතේ උපන් බුද්ධ පුත්‍රයෙක්ගේ වචනයක් මේ කතා කරන්නේ. එහෙම කියලා වෙන කාටවත් චෝදනාවකුත් නෙවෙයි. ඉන්නතුනි ඔබ අසරණයි. ඔබ ලෝකෙ දියුණු කෙනෙක් වෙන්න නැති, ගරුණම්බුනාම ගන්න කෙනෙක් වෙන්න නැති, බොහොම හොඳ ජීවිත ගත කරනවා තිදාරෝ ඔබ බොහොම සතුටින් නම්බුකාරී වැඩි වෙන්නේ නැති. ඉතින් හොඳයි. ඉන්නතුනි අවුරුදු 80යි 100යි. අවුරුදු 100ක් ජීවත් වෙනවා කියන්නේ ඔබ දින 33050ක් ජීවත් වෙයි. අවුරුදු 80ක් ජීවත් වෙනවා නේද? ඔව්. ඉන්නතුනි ඔබ මේ වෙනකොට අර කිව්ව ආයතන 6 ඔබ කල්ප 33000 ගණන් දිගට එක්ෂණික භවය හදලාද නැද්ද? ඔබ හදපු භවය ඔබ මෙයන් ඕනේ. බුදු පියාණන් වහන්සේ නියසිලට වැලි ටිකක් තරම් මෙච්චරයි සුගතියේ කිව්ව එක බොරුද නැද්ද? බුද්ධ දේශනාවතක් අවසරයි තර්කයකට එන්නපා. දැන් ඔබට සත්‍ය වැටහෙනවා ඇති. පින්නතුනි මේ කාරණා අවබෝධ කරගන්න. මේ කාරණා තේරුම් අරගෙන ධර්මයට තව තවත් යොමු මේ බොහොම කරුණාවෙන්. ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් නෙවෙයි ඔබ වෙනුවෙන්. බුදු පියාණන් වහන්සේ මට කිව්වේ අද ගොඩ දෙනෙක් මෙවැනි බණ අහන්න කැමති නැහැ. සින්දුවෙන් බණ කියන හරිය කැමති. හිනා යන්නේ නේද? නේ ගාථා එක විදියට බණ කියන මට නම් බුදු පියාණන් වහන්සේ මේ කියන්නේ නෑ පිළිතුරින් මම සින්දුවෙන් බණ කියන්න දන්නේ නෑ. අපි ස්වාමීන් වහන්සේලා ඔක්කොම අපිට සින්දු කීකේ හිනා ස්වාමීන් බුදු පියාණන් වහන්සේ අපිට කිව්වේ. අපිට හිනා වෙන්නේ හිනා යන්නේ නෑ පිළිතුරු. හිනෙන්න තරම් දෙයක් නෑ. මැරෙනකල් ඇඬුවේ හැකි පිළිතුරු බුද්ධ දේශනාව කියෝ. අචින්තියයි බුද්ධ දේශනාව. හිතන්නවත් එපා බුද්ධ වචන පිස්සු හැදෙනවා. එච්චර ධර්මයක් තියෙයි. ඒ පින්නතුනි සංසාරේ අනාථ වෙන්නේ. මේක නිසා අය මෙවැනි භවයක් හිතන්න. ඔබ හිතනවා පින්නතුනි ඔබ දියුණුනේ රැකියා කරපු නිසා, මෙහෙම හම්බ කරපු නිසා, මේ විදිය දුක්ින්ද නිසා අපි මේ විදිය ගෙවල් ගත්තා යාන වාහනක. පින්නතුනි ඔබේ ඔය උත්තරේ ලෝකයට හරි. පින්නතුනි ඔබට ඔය දුක් සැප විපාක දෙන්නේ පෙර කළ කුසල පින්නතුනි. අපි ලොකු සායනසෙත් මතක් කරා. පෙර කළ කුසල් ඔය සැප විපාක දෙන්නේ. ඔබ තරම් ඔයිටත් වැඩිය මේ වෙලාවටත් මයික් වැඩ කරනවා. ඊයටත් උම ඉන්දිවා ගන්න පුළුවන් වෙලා නේ. එහෙම වෙන්නේ නැහැ. ඔබ පය තියපු අත තියපු දේ හරි ගියේ ඒ විදිහට යෙදුනේ මෙහෙම සකස් වීම මේක තමයි පින්නතුනේ ධර්මයේ අමුතු එකක් නෙවෙයි. ඒ සකස් වීම ඔබට සැප විපාක මේ දීගෙන ඉන්නේ. ඔබ මැරෙනවා කියන්නේ මොකද්ද? ඒ පෙර කළ ඉතුරු වෙලා තිබුණ කුසල් ටික සැප විපාක දෙමින් අවසන් වෙනකොට කියනවා ඒ මහත්යා මැරුණා. ඒ නෝනා මැරුණා. මැරෙනවා කියන්නේ ජීවිතේ පින්නට ඉවර නෑ. එතනින් තමයි පටන් ගන්නෙ. මැරෙනවා කියන්නේ ඉවර නෑ. පින්නතේ උපමාවක් කියන්න තිරිසන් සතාට වැඩි අපි අවසර නැහැ. තිරිසන් සතා පින්නතේ තිරිසන් ලෝකේ උප්පත්ති ලැබලා හිතන්න බල්ලෙක් එයා දුගතියට වැටලා යම් ප්‍රමාණයක දුක් ප්‍රමාණයක් ඉඳලා හරි ඉවරයි ප්‍රමාණයක් කරා. අවුරුද්දක් හරි ඉපදිලා නන්නේ. අපි තව පටන් ගත්තෙත් නෑනේ. මැරෙන්න ඉතේ පටන් ගත්තා. එයා අපිට වැඩි ඉස්සරහින් මනුස්ස භවයක් ලබයි කල්ප 80කින්. අපි යාට පස්සේ කියන්නේ. මතක තියාගන්න. දුගතියකට වැටුනම දින 33000 ගණන් අවුරුදු 80 වල්ලන් නෙවෙයි. බුදු පියාණන් මේවා කිව්ව පිළිතුරේ අපිව බය කරන්න නෙවෙයි. ඒක තමයි මහා කරුණ. මැරෙන්න බැරිද පිළිතුරු මේ ධර්මයේ. ජීවිතේ දන් දෙන්න බැරිද අපිට මේ ධර්මයේ. අපිට බෑ. අපි කෙලෙස් වලින් පරිත වෙලා, පෙරේත වෙලා. නෝන නෑ. ලෝකේ නෝන තියෙනවා. මේක දකින්න ඕනේ සංසාරේ පුරුදු කරලා නෑ. අනාථ වෙන්න එපා සංසාරේ. අය මේ වගේ හිතන්නවත් එපා. චුතිසිත බෙලකු සායන විස්තර කරා. ඉතින් ඔබ මේ ධර්මයේ අහලත් ඇති සමහර විට
තියහලා නැතුවත් දන්නේ නැහැ මේ චුට්ටයි පින්නතුනි කිව්වේ. බුද්ධ දේශනාව චීතියයි. ඉතින් මෙවැනි කාරණා සිහිපත් කරන්න යෙදුනේ ඒ නිසා මේ පින්න සියලු දෙනාම මේ කාරණා සිහිපත් කරගෙන සිහියේ තබාගෙන තව තවත් දාන සීල භාවනාවලට යෙදিলা තේරුමක් නැහැ පින්නතුනෝ ජීවිතේ තේරුමක් අපි මෙහෙම ඉන්නේ අපි දෙවේලක් වළඳලා ඒත් මනාප දෙන්න දෙයක් වළඳලා නිදි මරාගෙන බණ භාවනා කරගෙන ඇයි අපි ඔළුව නැහැ පින්නතුනෝ වැඩක් නැහැ ওই කමට දුගති ඒකාන්ත කරගෙන යන්නේ හැම මොහොතේ අද අපි ඉන්න සතුට රුපියලක්වත් අපි හැබැයි හෙට ගෙදර ගියත් ඕන දෙයක් තියෙන හැබැයි නෑ අන්තස රුපියලක්වත් අපි ඉන්න හැබැයි අපි ඉන්න සතුට කිසිම ඇඳුමක් නෑ වාහනයකුත් නෑ හෙට මැරෙන්න පුළුවන් පිළිතුර කොරෝන හදාගෙන මැරෙන්න පුළුවන් ඔබට පුළුවන් ඒකයි මම ඔබ දැක්කම ගිරිගෝ පස්සේ මම ඇක්ටිව් මොඩින් වගේ මේ බොහොම කරුණාවෙන් ලස්සන ජීවිත අනාථ කරගන්න එපා. නැවත මේ වගේ භවයක් හිතන්න එපා. දහමට යොමු වෙන්න, සසනට යොමු වෙන්න. සංගත බොහොම හොඳ කල්යාණ මිත්‍රෙක් හම්බෙලා තියෙන නේද අපේ අවසරය තුෂාර මහත්මයා. ඒක ඇත්තටම ඉස්මතු කරන්න ඕනේ. තුෂාර මහත්තයා කියන්නේ පුතත්ජන පුජ්‍යලයන් අතරේ මට විග්‍රහ කරන්න එන වචන එන්නේ නැහැ කොහොමද ඒක විග්‍රහ මම බුද්ධ දේශනාව විග්‍රහ කරේ ඒක එන්නේ නැහැ කොහොමද වක්කාකාර විග්‍රහ කරන්නේ කියන්නේ. එහෙනම් ඔබේ ඥාතිද වෙන මොනවාර උගෙන් බලාපොරොත්තුද? පින්නතුන් පෙර සංසාර ගමනක දැනීම. වැඩමුළු ධර්ම දේශනා වැඩමුළු පවත්න පින්කම් කිව්වොත් වැරෙනවා පින්කම්. මම ඉදා දවසක් කිව්වා ගොංකොමඩ ජයමංගල ගාථා කියලා තරුණ ගියේ තව කුණු ගොඩක් අල්ලා ගත්තා මිස පැවිදි වෙන්න දා මොලේ තිබෙන්නේ නැහැ කියලා. මේකත් කුණු ගොඩක් මොනවද පින්නතුනි මේ ශරීරේ කේසලෝම් නියද සමමාසයට ඇට මිදුන හරවක් උගඩු හරදී පිත්තාසේ මහ බැලවල පුඩා ගලා සූචි සෝට්ටු සෙම කියලා මල මුත මේක මොනවද මේ කුණු ගොඩක් නෙවෙයිද මේක කුණු ගොඩක් කියලා තේරුන්නේ පෝරවල නැගලා ජයමංගල ගාතේට තව කුණු ගොඩක් අල්ලන් එකම දිවට දෙකයි ඊට පස්සේ 3 4 එපා දැන් දිව දුවපු දිවිල්ලකුත් නැහැ දුවපු තැනකුත් නැහැ අන්තිමේට මැරිලා යන්න තැනකුත් නැහැ ඒ වුණාට අපි බෞද්ධනේ. එහෙම වෙනවද බෞද්ධ? පින්නතුනි බොහොම වට කල්යාණ මිත්‍රෙක් හම්බෙලා අපලට. ඥාතියෙක් නෙමෙයි කවුරුම දන්නේ නැහැ හිතන විදියට මේ කතා කරන්නේ. ඉතින් යන හරි සතුටුයි. ඒ විදිහට පින්නතුනි එවැනි කල්යාණ මිත්‍රවද ලැබෙන්නේ අපි මොනවා හරි ලබා ගන්න නැත්නම් ඒ වගේ අපි හා සමාන තානාන්තරයක් තියෙන කෙනෙක් තමයි අපිට ලඟ වෙන්න බලන්නේ. ඇයි එයාත් මේ මට්ටමේ මොවත් මේකට එහෙම එකක් ගන්න හදන්නේ පිළිතුරු. ඇයි මේ එකට නෙවෙයි ඔබ දහමට ඔබට ධර්ම මාර්ගයේ පින්නන්න. එයාගෙන කියන්න විස්තර පිළිතුරු ඔබටම තේරෙයි. ඒක නිසා පින්නතුනි ඒසන සම්පත්තියත් ලබාගෙන ඔයසන සම්පත්තියන ප්‍රයෝජනෙ අරගෙන තව තවත් දාන සීල භාවනාවල යෙදিলা සීල සමාධි ප්‍රඥා වඩාගෙන මෙලොව දියුණුවත් සලසාගෙන පරලොව දුගතියකට නොඇති සතර මහා පායකට නොඇති සුගති ලෝකවලම උප්පත්තිය ලබන්නට සුගතියෙන් සුගතියටපත් උතුම් වූ අමරණීය වූ නිර්මල නිවන් සුව ලබන්නටත් මේ ධර්මානුසංස පින් කුසලයේ ඔබට භව සංසාර ගමනටම හේතුවක්ම වේවා උපකාරයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා